සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම කළඹු ටෙලිවිෂන් මෙ සදහම් විකාශය ඔස්සේ උතුම් දායකත්ව ධර්ම දේශනාවක් එක්කයි පින්වත් හැම දෙනෙක්ම එකතු වෙලායින්නේ. තින් අද මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්ව ධර්මයෙන් කටයුතු කරන්නේ සුරංග හපුතන්ත්‍රී තුෂානි රණසිංහ කෙන මේ පින්වත් දෙපළ ඩැනිඩෝන් ප්‍රදේශයේ වාසය කරන ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරේ ඩැනිඩෝන් කියන ප්‍රදේශේ වාසය කරන පින්වත් පිරිසක් ඒ අයගේ උතුම් අරමුණු අතර සඳහන් වෙන්නේ අශාලි තත්සරා හපුතන්ත්‍ර දියණියගේ මේ මස 22 වනි දිනට යෙදී තිබුණු ජන්මදිනය වෙනුවෙන් එතුමියට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයම සැලසේවා කියන උතුම් ආශිර්වාදයක් ඒ වගේම සොහොයුරාවන ඩිලාන් ධනුක හපුතන්ත්‍ර පුතණුවන් ඇතුළු මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න තුනුරුවන්ගේ ආශිර්වාද රැකවුණ සැලසේවා කියන උතුම් ආශිර්වාදයක් පවුලේ පරම්පරාගත මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ උතුම් අරමුණෙන් තමයි සුරංග හපුතන්ත්‍රී තුෂානි රණසිංහ කියන පින්වතුන් අද මේ ධර්ම දානමේ පින්කම සිදු කරා. තිය හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද කරනවා. පින්වතුනි, මේ ගෞතම බුද්ධ ශාසනය තුල අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේලා 80 මහා ශ්‍රාවක මහරහතන් වහන්සේලා මේ ශාසනයේ සෝභමාන කරමින් වැඩ සිටිය ඒ උතුම් මහරහතන් වහන්සේලා ගැන ඔබ අහලා ඇති. ඒ අතර සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා මේ දීර්ඝ සංසාර ගමනේ අග්‍රශ්‍රාවක තනතුරක් ප්‍රාර්ථනා කරමින් අසංකේයකුත් කල්පලක්ෂයක් ඒකා සංකේය කල්පලක්ෂයක් පුරා පාරමී සම්පූර්ණ කරගෙන ආපු මහා පින්වන්ත පිරිසක්. ඒ වගේමයි 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා කල්පලක්ෂයක් පාරමී පුරපු අය. ඒ 80 මහා ශ්‍රාවක මහරහතන් වහන්සේලා සසරේ මහා කල්පලක්ෂයක්. දැන් ඔබට මේ කල්පවලින් අසංකේයකුත් කල්පලක්ෂයක් ඊළඟට මහා කල්පලක්ෂයක් මේ වගේ ඔබට ඇහෙනකොට මේක හරියටම අපිට දීර්ඝ කාලයක් කියලා තේරෙනවා. හැබැයි අපිට කල්පය කියන්නේ මොකක්ද කියලා හරියට පැහැදිලි දැනුමක් නැත්නම් අපිට මේක තේරුම් ගන්න ටිකක් අමාරුයි. මහා කල්ප එකක් කියන්නේ බුදුරජාණන් වහන්සේ උපමාවකින් පෙන්නවා යොදුනක් දිග යොදුනක් පළල යොදුනක් උස විශාල ගල් පර්වතයක් ගැන හිතන්න කියන. යොදුනක් ගැන සැතපුම් 16ක්. බොල් වෙලා නැති කුහර නැති සිදුරු නැති තනි ගල් පර්වතයක් තින විශාල ගල් පර්වතයක්. අවුරුදු 100ක් ගෙවිච්ච තැන එක්කෙනෙක් එක වතාවක් ඉතාම සිනිදු සලුවකින් යන්තන් උඩින් පිහදාගෙන යන. අවුරුදු 100කට එක වතාවයි. තවත් අවුරුදු 100කට පස්සේ තවත් කෙනෙක් ඉතාම සිනිදු සලුවක් ඒ කාලෙ තිබිලා තියෙන කසී සලුව. මේ කසී සලුවකින් අර පර්වත මුදුන යන්තම් පිහදාගෙන යන. ආයමත් අවුරුදු 100කට පස්සේ තවත් කෙනෙක් උඩින් කසී සලුවකින් පිසදාන. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි යම් දවසක් එනවද වෙන කිසිම හේතුවක් නෙමේ මේ ගල කවුරුත් කඩලවත් එක්ක ගලට වෙච්ච වෙන හානියක්වත් කිසිම දෙයක් නෙමෙයි. අවුරුදු 100කට එක වතාවක්
ඉතාම සිනිදු සලුවකින් උඩින් පිස දැමීම නිසා මේ මහා ගල් පර්වතයේ යම් පුංචි ප්‍රමාණයක් හරි ගෙවීමක් සිද්ධ වෙනවාද. ඒ විදිහට ගෙවිලා අවසන්ම වෙලා යන කාලයක් එනවද. මේ පර්වතයේ නැති වෙලා අවසන් වෙලා යන කාලයක් එනවද. මහා කල්ප එකක් කියන්නේ ඒ වගේ කාලයක් කිය. එතකොට බලන්න කල්ප එකක උපමාව. තවත් උපමාවක් තියෙනවා. අබෑට ඔබ දන්න අබෑට කියන්නේ මේ කොස්ගෙඩි පොල් ගෙඩි වගේ විශාලක දේවල් නෙමේ අබෑට කියන ඉතාම පුංචි. බුදුරජාණන් වහන්සේ මේ උපමාවෙන් පෙන්නනවා අර වගේම සැතපුම් දාසයක් එකැන යොදුනක් දිග යොදුනක් පලල ඒ තරම් විශාල උසකින් යුක්තව අබ කන්දක් තියෙන. ඔබ දන්න අබෑට මෙහෙම ගොඩ ගහලා කන්ද වගේ හදන්න පුළුව. අපි ගෙදර තියෙන අබ ටික කිලෝ ගානෙන් ගෙනහල ගොඩ ගැහුවත් අපිට පුංචි අව කන්දක් හදාගන්න පුළුව. එතකොට ඔබ හිතන්න යොදුනක් සැතපුම් දාසයක් දිග පලල උස ඇති විශාල අබකන්දක් ගැන නිකන් හිතේ මවාගන්න කොච්චර විශාලද කියලා අපිට හිතන්නවත් පුළුවන්ද කියලා. ඒසා විශාල මේ මහා අබ කන්ද යම් කෙනෙක් අවුරුදු 100කට එක පුංචි අබෑටයක් අයින් කරනවා. තවත් අවුරුදු 100ක් ගෙවිල අවසන් වනාට පස්සේ තව පුංචි අබෑටයක් අයින් කරනවා. තවත් අවුරුදු 100කට පස්සේ තව පුංචි එකා බෑටයක් අයින් කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි අවුරුදු 100කට එක පුංචි අබෑටේ බැගින් ඉවත් කිරීම නිසාම මේ මහ විශාල අබකන්ද අවසන් වෙනවද මහා කල්ප එකක් කියන්නේ වගේ කාලයක් කිය. දැන් ඔබට මේ උපමා දෙකෙන් කල්පය කියන්නේ කොච්චර කාලයක්ද කියලා හිතෙන් මවාගන්න හරි පුළුවන්. මේ අපිට ඉලක්කමෙන් බින්දු ගානකින් අවුරුදුවලින් 100යි 1000යි ලක්ෂයයි කියලා බින්දු ගානෙන් කියාගන්න බෑ. ඒ තරම් දීර්ඝයි. හැබැයි ඔබට උපමාවෙන් මේ උපමා දෙකින් හිතාගන්න පුළුවන් කොච්චර දීර්ඝ කාලයක්ද එක කල්පයක්. එතකොට ඒ වගේ කල්ප අසංඛ්‍යයක් කියන්නේ 1.140ක් කියන. දැන් හිතන්න කොච්චරද කියලා. ඒ වගේ මහා කල්ප අසංඛ්‍යයකුත් තවත් කල්ප ලක්ෂයක් ඒකා සංකීය කල්ප ලක්ෂයක්ම අග්‍රශ්‍රාවක තනතුරු වෙනුවෙන් සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා සසරි පාරමී පුරාගෙනාව. ඊළඟට 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා ඒ වගේ මහා කල්ප ලක්ෂයක් සසරි පාරමී පුරලා තියෙනවා 80 මහා ශ්‍රාවක තනතුරු ලබන. අපි මේ කතා කරන්නේ ශ්‍රාවකයන් වහන්සේලා ගැන. බුදුරජාණන් වහන්සේලාගේ කාල ගැන ඔබ දන්නෝ බහල ඇති අර වගේ මහා කල්ප අසංකේය 4කුත් කල්ප ලක්ෂයක් සාරා සංකේය කල්ප ලක්ෂයක් ඔබත් මම සරණගිය අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ දීපංකර පාදමූලෙ විවරණ ගත්ත තැනයිදම් දාන සීල නයිස්ක්‍රම්ය ප්‍රඥා වීරිය කන්ති සච්ච අධිට්ඨාන මෛත්‍රී උපෙක්කා කියන දස පාරමී විතරක් සසරි සම්පූර්ණ කරගෙනවා සම්බුද්ධත්වය පිණිස. ඊට පෙරත් උන්වහන්සේ විවරණ ගැනීම පිණිස මනසින් බුදු බව ප්‍රාර්ථනා කර කර වචනෙන් බුදු බව ප්‍රාර්ථනා කර කර මනෝ ප්‍රනිධානයත් වාක් ප්‍රනිධානයත් සොළුසා සංකයේ කල්පලක්ෂයක් සම්පූර්ණ කරා කියන විවරණ ගන්න. එතකොට මේ බුදුවරුන්ගේ දීර්ඝ සංසාර ගමනේ පාරමී පුරාගෙනන ගමන ගැන අපිට හිතාගන්නවත් පුළුවන්කමක් නෑ. පිංහතුනි මේ ශ්‍රාවක චරිත අතර අග්‍රශ්‍රාවකයන් වහන්සේලා ගැන ඔබ බොහෝ කරුණු අහල ඇති. අද මේ ධර්ම දේශනාවද ඔබට මේ බුද්ධ ශාසනයේ වැඩ හිටිය තතිය ශ්‍රාවකයන් වහන්සේ ගැන ඔබට සද්ධහා ඇතිවෙන සඟගුණ වැඩෙන මේ බුද්ධ ශාසනය තුළ මෙවැනි මහා ශ්‍රාවකයන් වහන්සේලා වැඩ සිටිය නේද කියලා අපිට සිහිකිරීමෙන් පවා අප්‍රමාණ පිනක් රැස් වෙන කාරණා කීපයක් අද මේ ධර්මානු ශාසනාවෙන් අපි කතා කරනවා. මේ බුද්ධ ශාසනයේ තතිය ශ්‍රාවකය එකැනෙ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ළඟට තුන්වැනි කෙනා ඒ තමයි මහාකාශක මහරහතන් වහන්සේ. දූතාංග ධාරීන්ගෙන් අග්‍රයි. උන්වහන්සේගේ පෙනුම හරියට අපේ බුදුරජාණන් වහන්සේ වගේ මයි කිය. පිංහතුනි ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේට මහා පුරුෂ ලක්ෂණ 32ක් තිබ්බ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගේ යොක්තයි.
මහා කාශ්‍යප මහරහතන් වහන්සේට මහා පුරුෂ ලක්ෂණ 7ක් තිබිච්ච බව දේශනාවල සඳහන් වෙලා තියෙනවා. අටුවාවල සඳහන් වෙලා තියෙන. මහා පුරුෂ ලක්ෂණ 7ක් තිබුණා. සමහරු මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඈතින් වඩිනවා දැකලා අන්න බුදුහාමුදුරුවෝ වඩිනවා, අනේ බුදුරජාණන් වහන්සේ වඩිනවා කියලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේට රැවටිච්ච අවස්ථා පවා සඳහන් වෙලා තියෙනවා. එක සිදුවීමක් සඳහන් වෙනවා. වයසක අම්ම කෙනෙක්. ඒ අම්මගේ ඇස් පෙනීමෙත් යම් දුර්වලතාවයක් තියෙන්නත් ඇති. හැබැයි අපිට පේනවා දානි දුන්නට ලොකු සද්ධාවක අවබෝධයෙන් දන් දීලත් නැති බව ඒ සිදුවීමෙන් පේනවා. දවසක් මේ අම්මා දැක්කා බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් වැඩිය පිණ්ඩපාතේ. මේ අම්මා දානි ටික වඩිනවා දැකලා ඈතින් අනේ බුදුහාමුදුරුවෝ වඩිනවා කියලා ගෙදර තිබ්බ දාන ටික කොටසක් භාජනයකට අරගෙන හැන්දකින් අරගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට දානි බෙදුවා. බොහෝම ගෞරවයෙන් පූජා කරා තථාගතයන් වහන්සේ. ඒ දානි හැන්ද පාත්‍රයට පිළිගත්තා. උන්වහන්සේ ඉදිරියට වැඩියා. මේ අම්මා දානේ බෙදලා ආපහු හැරිලා බලනකොට මෙන්න ඈතින් වඩිනවා බුදුහාමුදුරුවෝ. අන්න බුදුහාමුදුරුවෝ දැනුයි වඩින්නේ කියලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දැකලා රැවටුණා. බුදුරජාණන් වහන්සේ තමයි මේ වඩින්න කියලා මහා කාශ්‍යප හාමුදුරුවෝ ඈතින් වඩිනකොට උන්වහන්සේගේ රූපයට රැවටුණා. රැවටිච්ච මේ අම්මා ඒ කාලේ අපිට පේනවා. එතකොට මේ අම්මා දන් දුන්නට අවබෝධයෙන් දන් දීලා නෙමෙයි. නැත්නම් මෙහෙම දේවල් කරයියේ. ඒ අම්මා ආපහු දුවගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට බෙදපු දාන ටික ස්වාමීනි මට චුට්ටක් කොහොම ඉන්න මම මේ තථාගතයන් වහන්සේට දාන ටිකක් තියාගෙන හිටියේ මට වැරදුනා කියලා බුදුහාමුදුරන්ගේ පාත්‍රයට බෙදපු දාන ටික ආපහු මේ අර පාත්‍රයෙන් ගත්තා. අරගෙන ගිහිල්ලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ පාත්‍රයට බෙදුවා. බුදුහාමුදුරුවෝ කියලා රැවටිලා. බලන්න බුදු කෙනෙකුට පූජා කරපු දාන ටිකක් ආපහු රැවටිලා අනවබෝධය නිසා නොදැනුවත්කම නිසා මේ බුදුහාමුදුරුවෝ කියලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේට රැවටිලා ඒ දාන ටික ආපහු අරගෙන බෙදුවා. මේ සිදුවීමෙන් පස්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ප්‍රදේශවල නගරවල ඒ ආශ්‍රිත ගම්මානවල පිණ්ඩපාතේ වඩින්නවත් වැඩ ඉන්නවත් කැමති වුණේ. ඒකට හේතුව තමයි උන්වහන්සේගේ රූපය හරියට බුදුහාමුදුරුවෝ වගේ නිසා. අන්න බුදුහාමුදුරුවෝ වඩිනවා කියලා මිනිස්සු රැවටෙනවා. ලෝතුරා බුදු කෙනෙක් වැඩ සිටිද්දී. උන්වහන්සේව දැකලා අන්න බුදුහාමුදුරුවෝ කියලා රැවටෙනකොට ඒක බුදු කෙනෙකුට අගෞරවයක් වෙන්න පුළුවන් කියලා උන්වහන්සේ ඒ හේතුව නිසා මහා වනාන්තරයේ තමයි බොහෝ කාලයක් වැඩ හිටියේ. ඒ නිසා හුදකලාව මහා කැලේ ඇතුලේ දූතාංග ධර්මයන් ආරක්ෂා කරගෙන මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩ සිටියා. පිංගතුනි අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එළියට වැඩම කරලා මේ මුළු බුද්ධ ශාසනයේම වගකීම බාරගත්තේ. ඒකට හේතුව අපේ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන අවුරුද්දකට පෙරයි අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම පිරිනිවන් පෑවේ. මේ බුද්ධ ශාසනයේ වැඩ හිටිය සාරිපුත්තයන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ කියන මේ අග්‍ර ශ්‍රාවක මහරහතන් වහන්සේලා දෙනම බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන අවුරුද්දකට පෙර පිරිනිවන් පාවදාලා. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකොට ඊළඟට ශාසනය ඉතිරි වෙච්ච ශ්‍රේෂ්ඨතම කෙනා තමයි තතිය ශ්‍රාවකයන් වහන්සේ වන මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. පිංගතුනි මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මහා පුදුම පිං ඇති කෙනෙක්. ඔබ අහලා තියෙනවා බුදු කෙනෙක් දරාගෙන හිටිය මහා පාංශකුල චීවරය ගැන. ඒ මහා පාංශකුල සිවුර දරන්න පින ලැබුණේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට. සාරිපුත්තයන් වහන්සේටවත් මුගලන් මහරහතන් වහන්සේටවත් නෙමෙයි ඒ සිවුර බුදුරජාණන් වහන්සේ දුන්නේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේට දුන්න. පිංගතුනි මේ චීවරය ගැන මහා පාංශකුල සිවුර ගැන මහ පුදුම සිදුවීම් ධර්මයේ සඳහන් වෙනවා. මහා පොළොව 3 වතාවක් කම්පා වෙච්ච මහා පාංශකුල චීවරේ. ඒකට හේතුව ඔබ දන්නවා
ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකට බුදුනාට පස්සේ අමුතුවෙන් කෙලෙස් තවන්න අමුතුවෙන් දූතාංග රකිමින් පාන්සකුල සිවුරු දරාගෙන අමුතුවෙන් වීරිය වඩන්න දෙයක් නෑ උන්වහන්සේ බුදුවෙලා අවසානයි. බුදුරජාණන් වහන්සේට රාජරාජ මහා මාත්‍යවරු උන්වහන්සේට වටිනා සිවුරු පිරිකර පූජ කරා. සමහර රන් නූලෙන් වියපු වස්ත්‍ර පවා බුදුරජාණන් වහන්සේට පූජා කරපු සිදුවීන් ධර්මය සඳහන් වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ කල්පනා කරා මම සංඝයාට අනුග්‍රහ පිණිස මේ වටිනා සිවුරු පිරිකර මොනවා මට ලැබුණත් මම සංඝයාට ආදර්ශමත්වෙන්න ඕන සංඝයාට අනුග්‍රහ පිණිස මමත් පාන්සකුල චීවරයක් දරන්නට ඕන කියලා දවසක් බුදුරජාණන් වහන්සේ කල්පනා කර. එදා උදෑසන මහා කරුණා සමාපත්තියෙන් බුදුරජාණන් වහන්සේ ලෝකෙ දිහා බලනකොට දැක්කා රජගහනුවර නගරේ පුන්නා කියලා හිටපු දාසියක් මැරිලා දනවස් සිටු පවුලක වැඩ කරපු දාසියක් මේ පුන්නා කියල දාසිය. මේ දාසිය මැරුණට පස්සේ ඒ දාසියගේ මලකුණ සුදු රෙදි කඩකින් ඔතලා අමු සොහොනකට ගිහිල්ල විසි කරලා දාලා ගිහිල්ලා. දැන් මේ දවස් ගානකට පෙර මැරිලා කුණු වෙලා දැන් පනුව ගහපු මේ මුත ශරීරය. සුදු රෙදි කඩක ඔතලා ඒ කාලි මැරුණට පස්සේ අද වගේ වල්ලන ස්වභාවේවල් ගැන සඳහන් වෙන්නේ නෑ. ගිහිල්ල අර පොලෝ උඩට තමයි සුදුරෙදි කඩ කොත කලා ගිහිල්ලා සොහනකට විසි කළ දාලා නොයිට පසිනේ කුණු එනකොට සත්ව ඇවිල්ල කාලයන. බුදුරජාණන් වහන්සේ හිමිදිරි උදෑසන අර මහා වනාන්තරයේ මැද්ද තියෙන අමු සොහනට වැඩම කරා. ඒ වැඩම කරලා අර කුණු වෙලා පනුව වැගිරෙන පුන්නා කියන දාසියගේ මේ මලකුණ ඔතල තිබ්බ මේ පාන්සකූල රෙද්ද බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තයෙන් අල්ලලා ගන්නකොට මහපොලෝ ගිගුරුන් දෙමින් කම්පාවනා කියන. පොලෝට දරන්න බැරිව. මේ බුදු කෙනෙක්ගේ බුදු ගුණේ බුදු කෙනෙක් මේ සංඝයාට අනුග්‍රහ පිණිස දරන්න සූදානන් වෙන්නේ මේ ඕජස් වැගිරිලා තිබක් පනුව හිටිය කියලා දේශනාව සඳහන් වෙන. තිබක් පනුව කියලා කියන කොයි තරම් ගණන් කළ නොහැකි ප්‍රමාණයක් පනුව පිරිලා ඉදලා තියෙනවා මේ රෙදි කඩේ. බුදුරජාණන් වහන්සේ ඒ රෙදි කඩ අරගෙන ඇවිල්ල ශ්‍රී හස්තයෙන් ඇගිල්ලෙන් එකින් එක අර පනුව ඉවත් කරා කියන. ඉවත් කරලා මේ පාන්සකූල රෙද්ද සෝදල පිරිසිදු කරගන්න ඕන කියලා හිතනකොට සක්‍ර දෙවියන් පොකුණක් මවනෝ. ඒ පොකුණෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තේම මේ රෙදිකඩ අතිම්ම පිරිමැදලා පිරිසිදු කරලා හෝදලා අරෝජාව මේ සැරව කුණුවෙලාගිය මලකුණේ දුර්ගන්දය හෝදලා ශ්‍රී හස්තේම ඉවත් කරගන්න. බුදුරජාණන් වහන්සේ මේ රෙදිකඩ අරගෙන ඇවිල්ලා මේක කපලා මහලා සිවුරක් කරලා තතාගතයන් වහන්සේ මේ මහා පාන්සකුල චීවරයේ පොරෝණ වෙලාවෙත් දෙවනි වතාවට මහපොලෝ ගිගුරුන් දෙමින් කම්පාවනා කියනවා. බුදු කෙනෙක්ගේ මේ මහා ගුණ කඳත් එක්ක මහා පාන්සකුල චීවරයක් බුදු කෙනෙක් දරද්දි. මහපොලෝ ගිගුරුන් දෙමින් දෙවනි වතාවට කම්පාවෙන. අපි බුදුරජාණන් වහන්සේ බොහෝ කාලයක් මේ මහා පාන්සකුල චීවරයේ දරාගෙන වැඩ හිටිය. අපිට පේනවා මේ සිවුර ගැන සඳහන් වෙන තැන්වල සාමාන්‍ය චීවරයකට වඩා සිනින්දු සැප පහසු සිවුරකට වඩා මේ මහා පාන්සකුල චීවරය ගොඩක් බරයි ගොරෝසුයි රලු සිවුරක්. දවසක් අපේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ වෙනකොට බොහොම වයෝවෘද්ධ වැඩ ඉන්න කාලෙ පිරිනිවන් පාන ආසන්න කාලෙ වෙනකොට මහා කාශිප මහරහතන් වහන්සේ වැඩම කරලා බුදුරජාණන් වහන්සේ සමගේදා අන්ද වනයට එදා බුදු හාදුරු ජීත වනාරාමි වැඩ හිටිය අසල තියෙනවා අන්ද වනය කියලා හුද කලා වනාන්තරය. මේ අන්ද වනයට වැඩම කරා. ඒ වෙලාවේ මහා කාශිප මහරහතන් වහන්සේගේ දෙපට සිවුර උන්වහන්සේ නමල බුදුරජාණන් වහන්සේට වැඩඉන්න ගහක් යට ආසනයක් පැනෙව. ආසනයක් පනවල බුදුරජාණන් වහන්සේට වන්දනා කළ ආරාධනයක් කරා ස්වාමිනී භාග්‍යතුන් වහන්ස මගේ මේ දෙපට සිවුර එලල මේ හදපු ආසනය මත තතාගතයන් වහන්සේ වැඩ ඉන්න සේක්වා කියල වන්දනා කර බුදුරජාණන් වහන්සේ මත වැඩ හිටිය.
මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බුදු හාමුදුරන්ට වන්දනා කළ එකත් පසකින් කැන කෙලින්ම හරියට ඉදිරියෙන්ම වාඩි වෙන්න ඇතුව පැත්තකට වෙන්න එකත් පසකින් වාඩි වෙලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා වැඩ සිටිය. ඒ වෙලේ තථාගතයන් වහන්සේ අර වැඩඉන්න බිමට එලලා තියෙන මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දෙපට සිවුර තථාගතයන් වහන්සේගේ ශ්‍රී හස්තයෙන් මේ සිවුර පිරිමැදලා බුදුරජාණන් වහන්සේ කියනවා මහා කාශ්‍යප ඔබේ මේ සිවුර නම් හරීම සිනිදුයි හරිම පහසුයි ගොරෝසු නැති පහසු සිවුරක්. ඒ වචනී බුදුමුවින් පිට වෙනකොටම මහා කාශ්‍යප මහරහතන් වහන්සේ නැගීදල වන්දනා කරලා බුදුරජාණන් වහන්සිට වැඳගෙන ඉල්ලීමක් කරා ස්වාමීනී භාග්‍යතුන් වහන්ස මගේ මේ චීවරය පිළිගන්න සේක්වා. තථාගතයන් වහන්සේ මගේ සිවුර දරණ සේක්වා කියලා. ඒ වෙලා බුදුරජාණන් වහන්සේ අහනවා මහා කාශ්‍යප ඔබේ සිවුර මං ගත්තොත් ඔබ පොරවන්නේ මොකක්ද. ඒ වෙලේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියනවා ස්වාමීනී භාග්‍යතුන් වහන්සේව දරාගෙන ඉන්න මහා පාංශකුල චීවරය ඔබ වහන්සේ දැන් බොහොම වයෝවෘදයි. තථාගතයන් වහන්සේට මේ චීවරය දැන් බොහොම බරයි බොහොම ගොරෝසුයි රළුයි. ඒ නිසා තථාගතයන් වහන්සේ දරාගෙන ඉන්න ඔය මහා පාංශකුල චීවරය මට දෙන්න. මං ඒක පොරවන්නම් ශාස්ත්‍රූ ගෞරවෙන් බුද්ධ ගෞරවෙන් බුදු කෙනෙක් දරාගෙන හිටපු මේ මහා පාංශකුල චීවරය මන් දරන්න. ඔබ වහන්සේ මගේ මේ දෙපට සිවුර පිළිගන්න සේක්වා කියල. බුදුරජාණන් වහන්සේ නැගී සිටිය. නැගීදලා තමන් ඇදගෙන හිටපු මහා පාංශකූල චීවරය පොරෝගෙන හිටපු මේ සිවුර ගලවලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ අතට දෙනවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දරන ඒ දෙපට සිවුර බුදුරජාණන් වහන්සේට පිළිගැන්නු. ස්වාමිනි ඔබහන්සමික පොරවන් ඔබහන්ස මේ චීවරයේ දරන්න. සිවුරු මාරු කරගෙන මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ සිවුරත් බුදුරජාණන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ චීවරයත් මාරු කරලා පොරවනකොට මහපොළොව තුන්වෙනි වතාවට ගිගුරුම් දෙමින් කම්පාවනා කිය. මේ විදියට මහපොළොව තුන් වතාවක් කම්පාවෙච්ච චීවරයක් තමයි ඒ උතුම් මහා පාංශකුල සිවුර බුදු කෙනෙක් දරාගෙන හිටපු. බුදු සිරුර ස්පර්ශ වෙච්ච ඒ උතුම් මහා පාංශකුල චීවර අපි කියන චීවර ධාතුන් වහන්සේ කියලා. බුදු කෙනෙක් දරාගෙන හිටපු චීවරයක් යම් වස්තුවක් පාරිභෝගික පරිහරණය කරපු ධාතුන් වහන්සේ නමක් හැටියට අපි හඳුන්නනවා. ඒ උතුම් චීවරයේ දරන්න පින ලැබුණේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට. පිංහතුනි මහා කාශ්‍යප මහරහතන් වහන්සේට ඒ පින ලැබෙන්න්නත් පෙර සසරේ තවත් මහා පිනක් හේතු වුණ. ඒ තමයි කල්ප 90කට පෙර විපස්සි කියන බුදුරජාණන් වහන්සේ පහළ වෙලා වැඩ සිටිය. ඊටත් පෙර පුස්ස කියලා බුදු කෙනෙක් පහළ වෙලා වැඩ හිටිය. ඔය විපස්සි බුදුරජාණන් වහන්සේගේ කාලේ බන්දුම කියන රජතුමා තමයි විපස්සි බුදුරජාණන් වහන්සේගේ පිය රජතුමා. බොහෝම සද්ධාවෙන් බුද්ධ ප්‍රමුඛ සංඝයාටම නිතර දන්දීපු රජකෙන. ඔය අතර බුදු හාන්දුරුව ඇතුළු මහා සංඝයාට ආරාමයක් කරලා සකස් කරලා පූජා කරලා මේ රජතුමාගේත් පුරුද්දක් තිබුණා තථාගතයන් වහන්සේ දහම් දේශනකොට ඒ ධර්ම දේශනා අහන්න ඇවිල්ලා එළි වෙනකන්දේ ඒ කාලේ ධර්ම දේශනා පෙර බුදුරජාණන් වහන්සේලා ධර්ම දේශනා කරපු ආකාර ගැන සඳහන් වෙනවා. සමහර බුදුවරු තුන්යම් රාත්‍රී දේශනා කරනවා. තුන්යම් රාත්‍රී කියන්නේ හවස දේශනාව පටන් ගත්තහම පහුවදා අරුණෝදය වෙනකම්ම එළිය වැටෙනකම්ම රාත්‍රී පළවෙනි යාමේ දෙවනි යාමේ එහෙම නැත්නම් මැදියම් යාමේ තුන්වෙනි යාමෙත් අවසන් වෙනකම්ම ධර්ම දේශනාව එළි වෙනකන් දේශනා පවත්වනවා. ඒ දේශනාවට ධර්මය කියන්නේ තුන්යම් රාත්‍රී දේශනා කියලා. ඔය නගරේම ඉතාම දුප්පත් පවුලක බමුණෙකුයි බැමිණියෙකුයි හිටිය. මේ අය ඉතාම දිලිඳුයි. ඒ කාලේ රෙදි හිඟ කාලයක් බොහොම ධනවත් පවුල් සිටු පවුල් බොහොම ධනවත් අය තමයි වටිනා සලුපිලි ගොඩක් තියෙන.
සමහරය කොහි හරි දාලා තියෙන විසි කරලා දාලා තියෙන සොහොනක හරි කුණු ගොඩක හරි තිබිච්ච ඉරිච්ච රෙදි කෑලි ටිකක් වාගෙන ඇවිල්ලා තමන්ගේ විලි වසාගන්න ඇඳුම් කෑල්ලක් හදාගෙන ඉන්නවා. ඕකම තමයි මාරුවෙන් මාරුවට අඳින්නේ පොරවන්න. ඔය අතර මේ දිලිඳු බමුණයි මේ බැමිණියටයි තිබුණේ යටට අඳින්න ඇඳුමක් තිබුණා. හැබැයි උඩු කය වසාගන්න පපුුව කොටස උඩු කය වසාගන්න තිබුණේ එකම සලුවක්. එක නිකන් සලුවක් වගේ උඩින් පොරෝගන්න ලොකු සාමාන්‍ය අපි හිතම නිකං සීට් එකක් වගේ රෙදි කඩ සලුවක්. යම් වෙලාවක බැමිණිය නගරේ කොහේ හරි බඩුගේන්න හරි ගමනක් හරි පාරි හරි යනවනම් බමුණ එදාට උඩුකයි වසාගන්න දෙයක් නෑ. සමහල්ලාට බමුණ කොහරි විශේෂ ගමනක් යනවනං ඒ රෙදි කඩ ඉල්ලගෙන යනවා. එතකොට බැමිණිය නිවසට වෙලා ඉන්න එලියට යාගන්න කොහෙවත් යාගන්න පුළුවන්කමක් නෑ. ඔහොම තමයි මේ දිලිඳු මේ බමුණයි බැමිණියයි හිටි. ඔය නිසා මේ දෙන්නට මිනිස්සු කියන්න ගත්තා එකම සලුවකින් ඉන්න දෙන්නේ. ඒක සාටක බමුණ එක සලුවක් තිබ්බ බමුණ කියලා මිනිස්සු නමකුත් පට බැඳල තිබුණ. ඔය අතරේ දවසක් බුදුරජාණන් වහන්සේ ඇතුළු මේ පිරිස මේ නගරයට වැඩම කරලා මේ ආරාමි වැඩ සිටිද්දී ධර්ම දේශනා කෙරෙන. මේ බණහන්න යන්න බොහෝම ආසාාවක් අන්න බුදු කෙනෙක් වැඩම කරලා ඒ බුදුහාන්දුරුව දහම් දෙසනවා. මිනිස්සු යනවා අනි අපිත් යනව බණහන් අපිත් යනවා කියෙන මිනිස්සු යනව බණහන් මේ දෙන්න කල්පනා කරන්නේ අපේ අවාසනාව. අපි වගේ පවකාරයෝ අපිට කොහොමද බුදු කෙනෙක් ඉදිරියට යනකොට අපි ගෞරවෙන් යන්න ඕනේ. අපිට උඩුකය වසාගන්න තියෙන එකම සලුවයි අපි දෙන්න කොහොම දෙක පාර බණහන්යන්. බිරිඳට කිව්වා ඔබ මේ සලුව පොරෝගෙන ගිහිල්ල දවල් කාලි බණහලා එන්න. රාත්‍රී කාලෙ ඔබට යන්න එන්න කරදරයි. හවස් කාලි කරුවල වැටිල අඳුර වැටෙනකොට ඔබේ සලුව පොරෝගෙන මංගිහිල රාත්‍රියට මං බණහන්න. තිය නිසා බොහෝ දවස්වලට බිරිඳ දවල් කාලෙ මේ සලුවම පොරෝගෙන ගිහිල බණහන්න යනවා. රාත්‍රී කාලෙ මේ බමුණ ඒ සලුව පොරෝගෙන බණහන්න යන. ඔන්න දවසක් එදා තුන්යම් රාත්‍රී දේශනාවක් පැවැත්විච්ච දවසක එදා රජතුමා ඇතුරු රාජකය පිරිසක් දම් සභා මණ්ඩපේ හිටිය. එදා හවස මේ සලුව පොරෝගෙන ඒක සාටක බමුණා ඇවිල්ල ඉදිරියේම වාඩි වෙලා බොහෝම සතුටෙන් වැඳගෙන බණැහවා. එදා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කර අතහැරීම ගැන ත්‍යාග සම්පත්තිය ගැන සසරි දන්දීමේ වටිනාකම නිවන්න අවබෝධය ගැන මේ දේශන අහලකොට බමුණට පුදුම සතුටක් ඇතිව අනේ මට දෙන්න දෙයක් නෑන මට ධර්ම පරිස්කාරයක් නෑනේ. රාත්‍රී පළවෙනියා මේ දේශනා කොට සහමාර වෙද්දී ඇතැම් අය තමන් ළඟ තිබිච්ච පරිස්කාර බුදුහාන්දුරන්ගේ සිරිපතු ලබියස පූජා කරලා සමහරු ඈත යන්න ඕන අය පිටත් වෙලා ගිය. ඒ අතර බමුණට තියෙන එකම සලුවයි කල්පනා කර කමක් නෑ මං අද මේ සලුව ධර්ම පරිස්කාරයක් හැටියට පූජ කරන. මේ සලුව නමල අතට අරගෙන බොහෝම ගෞරුවෙන් හිස මත තියාගෙන නැකිටින්න හදනකොට මතක් වුණා මං මේ සලුව පූජ කරොත් ආයි මටවත් බිරිඳටවත් බණක් අහන්න තියා එලියටවත් බැහැගන්න බැරි වෙන. අනේ අපි වගේ අවාසනාවන්තය අපි වගේ පව්කාරයෝ. අපි දෙන්නටම තියෙන මේ සලුව විතරයින කියලා පූජ කරන්න නැකිටලා ආයින්දගත්ත කරන්න දෙයක් නෑ. බුදුරජාණන් වහන්සේ රාත්‍රී දෙවනියාමේ ධර්ම දේශනාව ආරම්භ කරලයි දෙවනියාමේ පුරාම දහම් දෙසවා. ඒ බණහල හිත පහදවාගත්ත බමුණා දෙවනියාමේ අවසන් වෙනකොට කල්පනා කරමං කොහොම හරි අද මේ ධර්ම පරිස්කාරය පූජා කරනවා. බුදු කෙනෙක් උදෙසා මට වෙන පූජ කරන්න දෙයක් නෑ මට තියෙන වටිනාමදේ මේ සලුව. ආයම සලුවාරගෙන බොහෝම ගෞරුවෙන් නමල හිස මත තියාගෙන නැකිටලා බුදුරජාණන් වහන්සේ ළඟට යන්න හදනකොට මායි මතක් වුණා මේ සලුව පූජාකරොත් මටත් බිරිඳටත් අඳන්න වෙන කිසිම ඇඳුමක් නෑ. එලියටවත් බැහැගන්න බැරි වෙනවා. අනේ මං වගේ පව්කාරය කවාසනාවන්තය කියලා ආයිවාඩියෝ. බුදුරජාණන් වහන්සේ රාත්‍රී තුන්නෙනියාමි පුරාමත් ඒ ධර්ම දේශනාව පැවැත්වා. තුන්නෙනියාමි අවසන් වෙලා දේශනාව අවසන් වෙනකොට ඒ මොහොත්තෙ මර සලුව නමලා හිස මත තියාගෙන නැකිටලා ආයිහිත හිතා හිටියනෑ
ඉදිරියට ගිහිල්ල බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් ලබියස මේ සලුව පූජා කරලා සතුටට ඇතිවෙච්ච ප්‍රීතියට මේ බමුණ කෑගහල කිව මම දිනුවා කියෝ. එහෙම කියනකොට දම්සභා මණ්ඩපේ හිටිය රජ්ජුරු වාඩි වෙලා පැත්තක බණහු ඇලි වෙනකම් රජ්ජුරුවන්ට ඇහුණ මන් දිනවා කියනකොට රජවරු කොහොමත් ඉන්න බයන්නේ රාජ්‍ය අල්ල ගනීද කවරු හරි මගේ රාජ්‍ය අටත් කර ගනීද කවුද දිනුවේ එක් මොකක්ද මේ වුණේ මගේ රාජ්‍යයට අනතුර රජ්ජුරු ඇතිගත්ත අමාත්‍යරකට කතා කරලා කීවා ගිහිල්ලා මොකක්දේ කියපු කතාව කියලා හොයාගෙන ඉන්න කියලා ඔහු ගිහිල්ල පැත්තකට අන්න ගහලව මොකද මේ දිනවා කියලා කෑගහන්න මොකක්ද දිනුයි මොකක්ද ලැබුණ කිය ඊට පස්සි කිව්වා මට තිබිච්ච එකම සලුව මට විතරක් නෙමේ මගේ බිරිඳටයි මටයි දෙන්නටම තිබිච්ච එකම සලුව මං ධර්ම පරිස්කාරයක් හැඩට පූජා කරා මට දෙන්න වෙන කිසිම දෙයක් නෑ මන් දිනුවා කියෝ මන් ලෝබේ ජයගත්තා මසුරුකම ජයගත්තා මන් ත්‍යාග සම්පත්ති ඇති කරගෙන මන් දිනුවා කියෝ ඒ වෙලාවේ මේ අමාත්‍යවරයා රජ්ජුරුවන්ට ඇවිල්ලා මේ කාරණය කියනකොට රජතුමාට පුද්දුම සතුටක් ඇති වුණ. එදා රජතුමා මාලිගාවට ගිහිල්ලා වටිනා සලු දෙකක් මේ ඒක සාටක බමුණටත් බැමිණියටත් තෑගක් හැටියට පිටත් කරලා ඇරිය. ඔන්න දැන් තමන්ගේ එකම සලුව බුදු හාමුදුරන්ට පූජා කරපු පිනෙන් ඒ මොහොතෙම වටිනා සලු දෙකක් ලැබුණා බමුණටයි බැමිණියටයි. මේ දෙන්නම කල්පනා කරා මේ සලු දෙක ලැබුණේ බුදු හාමුදුරුවන්ට පූජා කරපු පිනේ මේක බුදු හාමුදුරන්ටයි අයිති මේක ශාසනය වෙනුවෙන් මට ලැබිච්ච දෙයක් එදා පහුවදා බණහන්න යනකොට අර සලු දෙකම අරගෙන ගිහිල ගෞරවෙන් බණහල අවසන් වෙලා මේ සලු දෙකම බුදු හාමුදුරුව ඉදිරී පූජ කරා මේක රජ්ජුරුව බලාගෙන හිටිය තමන් පූජ කරපු සලු දෙකම ඒක සාටක බමුණ පසුවදා බුදුන්ට පූජා කරන. රජ්ජුරුව මොකද කර ඊළඟ දවසේ සලු 4ක් තෑගි කරලා ඇරිය. මේක සාටක බමුණ මේ සලු 4මත් ගෙනහල්ල බුදු හාන්දුරන්ට පූජ කර. ඊළඟ දවසේ රජ්ජුරුව සලු 8ක් තෑගි කරලා ඇරිය. මේක සාටක බමුණ මේ සලු 8ම බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන්දීල පූජ කරලා ගියා. මේක දැනගත්ත රජ්ජුරෝ සලු 16ක් තෑගි කරලා ඇරි. අවසාන ඒක සාටක බමුණම කල්පනා කරා මං පූජ රජ්ජුරුව මට තෑගි කරලා එවන හැම සලුවක්මම බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන් දෙනවා. රජ්ජුරුවනත් හිතන්න පුළුවන් දෙගුණ තෙගුණ වෙලා මට ලැබෙන නිසා මගේ කපටිකමකට මම මේ ඔක්කොම් පූජ කරනවා කිය. කමක් නෑ දැන් සලු 16ක් තියෙනවනේ. මටයි බිරිඳටයි දෙකක් තියාගෙන ඉතුරු සලු 14 අද සංඝයාට පූජ කරනවා කියලා පූජ කරා දැන් දෙකක් දෙන්න තියාගන්න. දැන් මේ දෙන්නම බොහෝම සතුටින් බණහන්න යන. සමහර දවස්වලට බමුණ විතරක් බණහන්න යනවා. එදා සීතල දවසක්. හොඳටම සීතල දවසක්. මේ රජ්ජුරුව දීපු සලුව සිනිදු සලුව පොරෝගෙන ඇවිල්ලා බමුණ බණහනවා. ඒ වෙලාවේ රජ්ජුරුව දැක්කා ඒක සාටක බමුණා සීතලේ වෙවුල අර සිනිදු සලුවෙන් සීතල දරාගණ්ඩ බෑ බණහන. රජ්ජුරුව පොරෝගෙන හිටිය ලක්ෂයක් වටින රන්නූලෙන් වියපු වටිනා කම්බිලිය. මේ සලුව රජ්ජුරුවම නැකිටල ගෙහිල්ලා ඒක සාටක බමුණට පෙරෙව්ව. පොරවලා ඔහුට තෑගි කරලා රජ්ජුරුව පිටත් වෙලා ගියායිද. එදා බණහල අවසන් වනාට පස්සේ ඒක සාටක බමුණ කල්පනා කරා මේ රන්නූලෙන් වියපු මිල කළ නොහැකි වටිනා සලුවක් මං වගේ කෙනෙකුට මේ නවදොරකින් අසූචි වැගිරෙන මේ කුණු කයත් දරාගෙන ඉන්න මේ ඇට සැකිල්ලක් නහරවැල්ලොලින් එතිලා මස්ලේ තැවරිලා මේ ශරීරය ඇතුළේ මොනතරන් දුර්ගන්ධයක් කුණුවෙච්ච දේවල් ගොඩක්ද පිරිලතිය මේ කුණු කයක් දරාගෙන ඉන්න මට රන්නූලෙන් වියපු මේ තරම් වටිනා සලුව මේක නම් වටින්නේ බුදු හාමුදුරන්ට බුදු කෙනෙක්ගේ ගුණයක් උදෙසා බුදු හාමුදුරන්ට මං පූජාවක් හැටියට පූජ කරන. එහෙම හිතලා සියලු දෙනා පිටත් වෙලා යනකං ඉඳලා මේ බමුණා බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටියට ගිහිල වන්දනා කරලා ඉල්ලීමක් කර. ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ මට පින්කමක් කරගන්න අවසර දෙන සේක්වා. මොකක්ද කියලැහුව. ස්වාමීනී භාග්‍යතුන් වහන්ස රජ්ජුරුව මට මේ වටිනා රන් සලුව රන්නූලෙන් වියපු මේ වටිනා සලුව කම්බිලිය මට තෑගි කරා.
බුදු හාමුදුරුවෝ සැතපෙන තැනට ඉහලින් වියනක් කරලා මට මේක පූජා කරන්න අවසර දෙන සේක්වා කියව. බුදු හාමුදුරුව දැක්කම් මොහුගේ පින මොහු පාරමී පුරාගෙන යන කෙනෙක්. ඔහුගේ පින දැක්ක බුදුරජාණන් වහන්සේ ද අවසර දුන්න ඒක සාටක බමුණා තමන් බොහෝම ගෞරවේ. එදා බුදුරජාණන් විපස්සි බුදුරජාණන් වහන්සේ සිංහසේයාවේ සැතපෙන ඒ තැනට ඉහලින් වියනක් හැටියට අර රන්නූලෙන් වියපු වටිනා කම්බිලිය වහලේ බැඳල සකස් කරලා වියනක් විදිහට සකස් කරලා පූජා කරලා වන්දනා කරලා ගිය. පසුවදා රජ්ජුරු බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න කුටියට ආපු වෙලාවෙ දැක්ක තථාගතයන් වහන්සේ සැතපෙන තැනට ඉහලින් වියනක් හැටියට රන්නූලෙන් වියපු රන් වියන. බොහොම ලස්සන සලුවක් දැක්ක ගමන් අඳුන ගත්ත මං මේ ඒක සාටක බමුණට තෑගි කරපු මගේ රන් සලුවනේද. බුදුරජාණන් වහන්සේගේ විමසවා ස්වාමීනි මේ සලුව ඊයේ මං ඒක සාටක බමුණට තෑගි කරානොයි. තථාගතයන් වහන්සේ වදාලා රජතුමනයේ බමුණා බුදුරජාණන් වහන්සේ උදෙසා පූජාවක් කරා. එදා රජ්ජුරු කල්පනා කරලා ඒක සාටක බමුණටත් බැමිණියටත් ගම්වරයක් තෑගි කරලා තනතුරු පිරිනමල මාලිගාවක් පවා රජ්ජුරුව විසින් පරිත්‍යා කරන්නට යුතුන කිය. ඔන්න ඔය විදිහට කල්ප 90කට පෙර සසරි කරගත්ත මහා පිනක් තිබුණ තමන්ට තිබිච්ච එකම සලුව බුදුහාන්දුරන්ට පූජා කරලා. ලැබිච්ච සලු බුදුහාන්දුර උදෙසා පූජා කරලා. තමන්ට ලැබුණු රන් වටිනාම සලුවත් බුදුහාන්දුරු සැතපෙන තැනට ඉහලින් වියනක් කළ පූජා කරපු පින මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කල්ප 90කට පෙර කරපු ඔය මහා පින්කම තමයි බුදු කෙනෙක් දරාගෙන හිටිය මහා පාංසකුල චීවරයක් පුරවන්න දරන්න පින ලැබුණ. පිංගතුනී බුදු කෙනෙක් දරාගෙන හිටිය පුංචි දෙයක් වේවා. අපි දන්න බුදුරජාණන් වහන්සේ පරිහරණය කරපු නිසීදනේ පාරිභෝගික චෛත්‍යයක් තැන්පත් හදන්න වටිනා පූජනය පාරිභෝගික ධාතුන් වහන්සේ නම. ඔබ දන්න බුදුරජාණන් වහන්සේ වැඩ සිටි මිනි පළඟ තැන්පත් කළ චෛත්‍යයේදී වුණා. කැලනී බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය ඒ මැණික් පුටුව තැන්පත් කළ චෛත්‍යයේදී වුණා. බුදු කෙනෙක් පරිහරණය කරපු පාත්තරය අපි කැනෙ පාත්‍රා ධාතුන් වහන්සේ. බුදු කෙනෙක් පරිහරණය කරන චීවරය අපි කැන චීවර ධාතුන් වහන්සේ. බුදු කෙනෙක් පරිහරණය කරන යමක් ඇද්ද ඒකට අපි ගැන ධාතුන් වහන්සේලා. ඒ නිසා බුදු කෙනෙක් දරාගෙන හිටිය මහපොළොත් 3 වතාවක් කම්පාවුණුවේ මහා පාංසුකුල චීවරේ දරන්න පින ලැබුණේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට. මේ බුද්ධ ශාසනයේ වැඩ හිටිය තතිය ශ්‍රාවක මහරහතන් වහන්සේ. දූතාංග ධාරීන්ගෙන් අග්‍රයි. පිංහතුනි අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බොහෝ කාලයක් පිප්පලී ගුහාාවේ මහ වනාන්තරයේ කැලේ තමයි වැඩ සිටි. බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්‍ය අවසන් කරලා මල රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යාන පිරිනිවන් පෑව. ඒ පිරිනිවන් පාපු දවසේ දෙවියන්ගෙන් දැනගත්ත මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඉදිරියේ දෙවිවරු පෙනීදලා කියා හිටිය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කිය. උන්වහන්සේ දිවසින් දැක්කයි කාරණී සත්‍යය. 500ක් ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා පිරිවරාගෙන පාවානුවර ඉඳං කුසිනාරාවට බොහෝ දුරක් පිටත් වෙලා වඩිනෝ. දින ගණනාවක් යනෝ මේ ගමන එනකොට. ඒන ගමනෙදී මගතොටේ පවා මුණ ගැහුණ මිනිස්සු. ඒ අය දිවිය මේ මල් මදාරා මල් පරසතු මල් මේ අරගෙන යනවා. ඇහුව කොහෙන්ද මේ දිවිය මේ දෙවිවරු ළඟ තියෙන දෙව්ලෝ තියෙන මේ මල් කිව්ව මේ මල් අහසින් වැටෙන්නේ දෙවියන් අහසින් පූජා කරනවා. තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහයට වන්දනා කළ අපි මේ යන ගම. බොහෝ පිරිස දින 7ක් පුරා ශ්‍රී දේහෙ මහජන ප්‍රදර්ශනයට තැබුව කියලා ධර්මයේ සඳහන් වෙනවා. දෙවියන් අහසේ ඉදම් මදාරා මල් ඉසිනවා. ඒ මල් පහලට වැටෙනකොට ඒවා මිනිස්සු අරගෙන යනවා. එදා දවස් 7ක් අවසන් වනාට පස්සේ ශ්‍රී දේහේ දින 7ක් මහජන ප්‍රදර්ශනයට තියලා සඳුන් වතුරේ සුවඳ පැන්වලින් දෝනය කරලා බුදුරජාණන් වහන්සේම පිරිනිවන් පාන්න පෙර ආනන්ද හාමුදුරන්ට දැනුම් දීපු විදිහට
සිනිදු සලු 500කින් කපපුළුම් පටල 500කින් වෙන වෙන මොත්තල රන් දෙනක තැන්පත් කරලා ශ්‍රී දේහේ සඳුන් චිතකයකට නැංවූ ආදාහනය කරන්න. දැන් චිතකයට නංවලා ආදාහනය කරන්න සියල්ල සූදාන. පෙරහැරෙන් දේහේ තැම්පල් රන් දෙන වඩම්මල චිතකයටත් නැංව. මල්ල රජදරුව 4 දෙනේ සුදු අතින් සැරසිලා ජටාවල් බැඳගෙන ඒ අයගේ අතට දුන්නා ගිනි මැල 4. ඔවුන්ගේ අරගෙන ප්‍රදක්ෂිනා කරලා ගිනි දල්වන්න හදනකොටම අර ගිනි මැල 4ම ගිනි නිවිලගිය. ඊළඟට මල්ල රජදරුව 8 දෙනෙක් ඒ කාර්යම ජටාවල් බැඳල සුදුවතින් සැරසිලා ගිනි මැල 8ක් කරගෙන චිතකේ වටා ප්‍රදක්ෂිනා කළ චිතකයට ගිනි දල්වන්න හදනකොටම ගිනි නිවිලගිය. ඊළඟට මල්ල රජදරුවෝ 16 දෙනෙක් යොදාගත්තා. අර විදිහටම චිතකයට ගිනි දල්වන්න හදනකොටම චිතක ගිනි නිවිලාන. ඒ වෙලාවේ එතන වැඩහිටිය මහරහතන් වහන්සේලා අතර දිවස්ලාබීන් අතර අග්‍රම කෙන අනුරුද්ධ මහරහතන් වහන්සේදා වැඩහිටිය. බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පාන වෙලාවේ ඒ පිරිස අතර ඒ ආදාහන කටයුතු සිදුවෙන භූමිය වැඩහිටිය ශේෂ්ඨත මහරහතන් වහන්සේ වෙනකොට. දිවස්ලාබීන් අතර අග්‍ර අනුරුද්ධ මහරහතන් වහන්සේ උන්වහන්සේ අවුරුදු 150ක් වැඩහිටිය කියල සඳහන් වෙන. මල්ල රජදරුව ඇතුළු රාජකය පිරිස උන්වහන්සේගේ විමසනවා ස්වාමීනී ඇයි මේ අපෙන් අඩුවක් වෙලා ඇයි මේ චිතකයට ගිනි දල්වන්න බැරි. උන්වහන්සේ දිවසිම් බැලුව මොකක්ද මේ කාරණය ගිනි දල්වන්න ගන්න හැම උත්සාහයක් මසාර්ථකයි ගින්න නිවිලෑන. උන්වහන්සේට වැටහුණා මොකක්ද කාරණය. උන්වහන්සේ වෙලාව කියනවා මල්ල රජදරුවනේ දෙවියන්ගේ අදහස වෙන එකක් දෙවියන් කැමති නෑ දැම්ම චිතකයට ගිනි දල්වන්න. ඒ නිසා අපි ගිනි දල්වන්නකොට දෙවියන් ගින්න නිවනවාකි. මල් රජදරුවන් අහනෝ ස්වාමිනී ඇයි දෙවියන් අකමැති චිතකයට ගිනි දල්වන්න. ඒ වෙලා උන්වහන්සේ දෙවියන්ගේ සිතුවිල්ල දැනගෙන කියනවා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ දැන් ඊළඟට වැඩ ඉන්න ශ්‍රේෂ්ඨතම කෙනා තතිය ශ්‍රාවකයන් වහන්සේ 500ක් භික්‍ෂූන් වහන්සේලා පිරිවරාගෙන පිප්පලී ගුහාාවෙන් පිටත් වෙලා සංඝයා පිරිවරාගෙන දැන් දින කීපයක් පුරා ඈතින් වඩිනෝ. උන්වහන්සේ මේ ළඟළඟ ඈතින් වඩිනෝ. උන්වහන්සේගේ හිතේ පැතුමක් තියෙනවා බුදුරජාණන් වහන්සේ මට බොහෝ කාලෙකිත් දැකල වන්දනා කරගන්න බැරි වුණ. උන්වහන්සේ පිරිනිවන් පාල. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරන්න පෙර ඒ සම්බුදු සිරිපතුල් මගේ නලලි තියාගෙන මට බුදුගුණ සිහි කරගෙන වන්දනා කරගන්න ලැබේවා කියලා හිත හිතා උන්වහන්සේ වඩින. මේ සිතුවිල්ල දකිනවත් දෙවිවරු මේ සිතුවිල්ල දකින දෙවිවරු චිතකයට ගිනි දල්වන්න ඉඩ නොදී ගිනි නිවනවා. ඒ වෙලාවේ මේ කාරණය දැනගත්ත හැමෝම පාර බලාගෙන හිටිය මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දැන් වඩීවි. උන්වහන්සේ වඩිනකන් චිතකයට නම් ගිනි දල්වන්න ලැබෙන්නෑ කියල හැමෝම දැනගත්. ටික වෙලාවකින් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ 500ක් භික්‍ෂූන් පිරිවරාගෙන ඈතින් ඉදිරියෙන් වඩිනෝ. හැමෝටම ඒ ගමන දකිනකොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඈතින් වඩිනවා දකිනකොට උන්වහන්සේගේ පෙනුමත් බුදුරජාණන් වහන්සේ වගේම නිසා හැමෝට මතක් වුණේ අන්න බුදුරජාණන් වහන්සේ වඩිනවා. අන්න ඇතින් බුදුරජාණන් වහන්සේ සංඝයා පිරිවරාගෙන වඩිනවා කියෙන හැඟීම තමයි දකිනකොට හැමෝගෙම හිත්වල ඇතිවුණේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එතනට වැඩම කරා. වඩිනකොට ශ්‍රීදේහය කපපුළුම් පටල 500කින් සිනිදු සලු 500කින් සිවුරු 500කින් ඔතල රන්දිනේ තැම්පත් කළ චිතකයට නංවල ඉවරයි. උන්වහන්සේ සිවුර ඒකාන්ස කරගෙන බුදුගුණ සිහිකර කර චිතකයේ වටා තුන් වලල්ල අපි චෛත්‍යයක් වන්දනා කරන වගේ ප්‍රදක්ෂිනා කර චිතකට වන්දනා කර. එහෙම වන්දනා කරලා බුදුරජාණන් වහන්සේගේ හිස පිහිටි මෙතනයි සිරිපතුල් පිහිටිය මෙතනයි කියලා චිතකයේ කෙලවර අඳුනගෙන සිරිපතුල් පිහිටි තැන නතර වෙලා දනගහලා චිතකයට නලල තියලා අධිෂ්ඨානයක් කර. බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල්ලු යුගල කපපුළුම් පටල 500ත් සිවුරු 500ත් විවර කරගෙන රන් දෙනෙන් එලියට නික්මිලා
මේ චිතකේවත් නොසෙල්වී සිරිපතුල් පමණක් එලියට නික්මිලා මගේ නලලි පිහිටාවා කියල අධිෂ්ඨානයක් කර. බලන්නේ අධිෂ්ඨාන ශක්තිය. බුදු හාන්දුරුව පිරිනිවන් පාල දින 7ක් මහජන ප්‍රදර්ශනයට ශ්‍රීදේහේ තබල තමයි ආදාහනි කරන්න කටයුතු සූදානන් කරේ. දින 7කට පෙර පිරිනිවන් පාප බුදු හාන්දුරන්ගේ ශ්‍රීදේහේ සිරිපතුල් මතකතියාගන්න ඒ දින 7 පුරාම් බුද්ධ අධිෂ්ඨානයෙන් කිසිම වෙනසක් නොවී මේ දැම් පිරිනිවන් පෑ වගේ ඒ විදිහටම ශ්‍රීදේහි පැවතුනා කිය. මහා කාශිප මහරහතන් වහන්සේගේ අධිෂ්ඨානයෙන් චිතකින් එලියට සිරිපතුල් නික්මිලා මහා කාශිප මහරහතන් වහන්සේගේ නලලි පිහිටිය. සියලු දෙනා පුදුමෙන් පුදුමට පත් වනා සිරිපතුල් පමණක් එලියට නික්මිලා මහා කාශිප මහරහතන් වහන්සේගේ නලලි පිහිටිය. දහසක් නිම්වලලුලින් යුතු චක්‍ර ලක්ෂණ සුප්පතිට්ටිත පාද මංගල ලකුණුවලින් යුක්ත අනු ලක්ෂණවලින් යුක්ත ඒ උතුම් සම්බුදු සිරිපතුල් නලලිතියාගෙන බුදුගුණ සිහිකර කර මහා කාශිප මහරහතන් වහන්සේ අප්‍රමාණ බුද්ධ ගෞරවයෙන් සිරිපතුල් වන්දනා කර. එහෙම වන්දනා කරලා සිරිපතුල්වලින් නලල ඉවතට අරගෙන වන්දනා කරගෙන නැකිටිනවත් සමගම චිතකය නොසෙල්වී පෙර තිබූ පරිදිම සිරිපතුල් ඇතුළට වැඩම කරලා අර සිවුරු කපපුළුම් පටල ඔත්තල තැම්පත් වනේ යම් සේදේ විදිහටම පිහිටිය. එහෙම පිහිටනවා සමගම ඉබේම චිතකයට ගිනි දැල්ලුනා කියන කාටවත් ගිනි දල්වන්න ලැබුන්නෑ දේවානු භාවයෙන් ගිනි දැල්ලුනා කියල ධර්මය සඳහන් වේ. බලන්න මොන තරං ආශ්චරයක්ත කියලා දේවානු භාවයෙන් ගිනි දැල්වෙන. ඔය විදිහට තමයි චිතකයට ගිනි දැල්විලා ශ්‍රීදේහ ආදාහනීවීම සිද්ධවෙන්. පිංහතුනි එතනින් පස්සේ 13 වහන්සේලා බෙදන කටයුතුවලට මූලිකත්වය ගන්න මහා කාශිප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් තමයි ද්‍රෝණ බමුණ මැදිහත් වෙලා මේ ධාතුන් වහන්සේලා බෙදන කටයුතු ඊළඟට ශාසනයේ එතනින් පස්සේ සිදුවෙච්ච පළවෙනි ධර්ම සංගායනාව 500ක් මහරහතන් වහන්සේලා එකතු කරලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල මාස 3ක් ගිය තැන ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වුණා අජාසත්ත රජ්ජුරුවන්ගේ රාජ්‍ය අනුග්‍රහයි. මේ ධර්ම සංගායනාවේ මූලිකත්වය ගත්තේ මහා කාශිප මහරහතන් වහන්සේ. මේ බුද්ධ ශාසනයේ බුදුහාන්දුරු පිරිනිවන් පෑවට පස්සේ වගකීම භාරගෙන ධර්ම සංගායනා කරමින් ධර්මය ආරක්ෂා කරමින් ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවල්ලට ධර්මය අනාගත පරපුරට අරගෙන යන්න මඟ සලස්වමි මේ ශාසනයේ උන්වහන්සේ අවුරුදු 120ක්ම වැඩ හිටිය මහා කාශිප මහරහතන් වහන්සේ. ඒ වැඩ සිටින කාලයේ පුරාම මේ බුද්ධ ශාසනයේ බැබලෙවේ මහා කාශිප මහරහතන් වහන්සේ. ඒ වගේ මයි මහා කාශිප මහරහතන් වහන්සේ බුදු කෙනෙක් දරාගෙන හිටිය මහා පාංසකුල චීවරයේ දරාගෙන උන්වහන්සේ පිරිනිවන් පෑවෙත් මහා පුදුමාකාරයකට. ඔබහල ඇති ගල් පර්වත 3ක් මැද්දේ. උන්වහන්සේ පිරිනිවන් පාන්නේ අනාගත මෛත්‍රී බුද්ධ ශාසනයේ දක්වාම උන්වහන්සේගේ දේහෙ මේ පර්වත 3 ඇතුළේ හරියට පර්වත 3 උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ සම්පූර්ණයෙන්ම යාවෙලා වැහිලා ගියා. ඒ පර්වත 3 ඇතුළේ උන්වහන්සේගේ දේහේ නරක් නොවී කිසිම වෙනසක් නොවී ආකාරයෙන්ම ඊළඟ බුදුහාන්දුරුව පිරිනිවන් පානතෙක් පවතිනවා කියලා සඳහන් වෙනවා. ඒකත් හරිම පුදුම සිදුවීම. පිංගතුනි මහා කාශිප මහරහතන් වහන්සේ මේ බුද්ධ ශාසනය අවුරුදු 120ක්ම ආයු වින්දනය කරලා පිරිනිවන් පෑවෙත් මහා පාංසුකුල චීවරයේ දරාගෙන. ඒ වෙලාවෙ උන්වහන්සේ අහසේ පෙළහර පාල ප්‍රාතිහාරි පානට ඉදුන මේ පර්වත 3 මුදුනට වැඩම කරලා පර්වත 3 ඉදිරියට ඉහළ අහසේ. සක්‍ර දෙවියන් විසින් උන්වහන්සේ පිරිනිවන් පාන මේ පර්වත 3 මැද්දේ රනින් ඇඳක් පැනෙව්වා කියන සක්‍ර දෙවියන් ඇඳක් මැව්වා. මේ ඇඳේ 4 කොන සතරවරන් දෙවියන් 4 දෙනා අහසින් ඇවිල්ලා පහන් 4ක් දැල්වුවා. උන්වහන්සේ අධිෂ්ඨානයක් කරා යම් දවසක අනාගතයේ මේ පර්වත 3 විවර වෙලා දේහේ ආදාහනය වෙන දවසක් එනවද මෛත්‍රී බුද්ධ ශාසනයේ පහළ වෙච්ච කාලේ එතෙක් මේ පහන් නොනිමේවා කියලා සතරවරන් දෙවියන් අධිෂ්ඨාන කරා. මල් පූජා කළ සුවඳ ගැල්ලුවා කියනවා ඒ ඇඳ වටේ.
අහසේ පෙළහර පාප මහා කාශිප මහරහතන් වහන්සේ පරවතු තුන මැද්දේ අර බුදුරජාණන් වහන්සේ දරාගෙන හිටිය මහා පාසකුල චීවර ඒකාන්ස කළ පොරෝගෙට සිංහ සෙයාවෙන් සැතපිලා පළවෙනි දිහානයට දෙවනි දිහානයට තුන්ගනි දිහානයට හතරවනි දිහානයට සමවැදිලා. ආකාසාඥම් චායතන විඤ්ඥානං චායතන ආකින් චඥායතන නියව සංඥානා සංඥායතන කෙන අරූප දිහානයට සමවැදිලා. නිරෝධ සමාපත්තිය දක්වාම සමවැදිලා. සමාපත්තියකින් එක අඩු කරගෙන ආයමත් පළවෙනි දිහානයට සමවැදිල. පළවෙනි දිහානයෙන් දෙවනි දිහානයට දෙවනි දිහානෙන් තුන්ගනි දිහානයට තුන්ගනි දිහානෙන් හතරවනි දිහානයට සමවැදිලා හතරවනි දිහානෙන් නැගේ සිටිනවා සමගමයේ පරොත්ත තුන මැද්දේ පිරිනිවන් පාවදාල්. මහා කාශිප මහරහතන් වහන්සේ පිරිනිවන් පානවා සමගම පරෝත තුනම එකට හේතු වෙලා එකට යාවෙලා ඒ දේහෙ වැහිලා ගිය. අදටත් මහා කාශිප මහරහතන් වහන්සේගේ දේහෙ මේ පරෝත තුන මැද්දේ ඒ අධිෂ්ඨානය මත පවතිනවා කියන විශ්වාසයේ සද්ධාවන්ත මේ ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙන මේ සිදුවීම් ගැන සද්ධාවෙන් ධර්මයේ සරණගේ තෙරුවන් සරණගේ ශ්‍රාවකයන් විශ්වාසය පවතිනු. ඒ නිසා පිංහතුනී මෙවැනි මහා ආශ්චර්යමත් මේ ශාසනයේ වැඩ සිටිය බුද්ධ ශාසනය බබලවමින් මහා ශාසනික මෙහෙවරක් සිදු කරපු. ඒ උතුම් මහරහතන් වහන්සේ නමකගේ ජීවිතයේ විශේෂ අවස්ථා තමයි අද මේ ධර්මානු ශාසනාවෙන් අපි කතා කරන්නට ඉදුනි. ඔබට තුනුරුවන් ගැන බුද්ධ ශාසනය ගැන අප්‍රමාණ සද්ධාවක් ඇති කරගන්න. මේ රහතන් වහන්සේලගේ චරිත කතා කියවන්න. මේ බුද්ධ ශාසනයේ සෝභමාන කරමින් වැඩ සිටි ඒ උතුම් මහරහතන් වහන්සේලා ගැන අහන්න කියවන්න හිතේ සද්ධාව ඇති කරගන්න. ඒ සඟගුණ සිහිකරන්න හිතේ ඇතිවෙන්නේ සංඝානුස්සතියක භාවනාව අප්‍රමාණ පිනක් රැස්සෙනවා. බුදුගුණ සිහිකරන්න බුද්ධානුස්සතිය වැඩෙනු. ධර්මය ගුණ සිහිකරන්න අපි තුළ දම්මානුස්සතිය වැඩෙනු. සඟගුණ සිහිකරන්න අපි තුළ සංඝානුස්සතිය වැඩෙන. මේ තුනුරුවන් ගුණ සිහි කරලා අප්‍රමාණ පින් රැස් කරගෙන මේ ලැබිච්ච බුද්ධ ශාසනය තුළ අපි හැම දෙනාටම ඔබටත් මටත් අප සියලු දෙනාටමත් ධර්මශ්‍රවනය කර ලක්වාසී ලෝවාසි මේ හැම දෙනාටමත් උතුන් නිවන කරායන්න ධර්මය අවබෝධ කරගන්නම මේ ධර්මශ්‍රවන මේ පින ආශිර්වාදයක් වේවා පාරමිතාවක්ම වේවා කියලපි ආශිර්වාද කරනවා. පිංහතුනේ අද මේ ධර්මශ්‍රවනයෙන් අපි රැස් කරගස් සියලු පින් සියලු දෙවියෝ සාධු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාද ඔබ හැම දෙනාටම සැලසේවා කියලපි ආශිර්වාද කරනවා. ඒ වගේ විශේෂෙන් අද දායකත්වයෙන් සම්බන්ධ වෙන ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරේ ඩැනිනෝන් කියන ප්‍රදේශයේ වාසය කරන පින්වත් පිරිසක් සුරංග හපුතන්ත්‍රී තුෂානි රණසිංහ කියන පිංහතුන් තමයි අද මේ ධර්ම දේශනා පින් බරදායකත්වය දරන්නේ. ඒ අයි ගුතු මරමුණු අතර සඳහන් වෙන්නේ අශාලි තත්සරා හපුතන්ත්‍ර දියණියගේ මේ මස 22 වනි දිනට යෙදී තිබුණු ජන්මදිනය වෙනුවෙන් ඒ දියණියට තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායු සම්පත්තිය සැලසේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනයත් ඒ වගේ මේ දියණියගේ සොහයුරාවන ඩිලාන් දනුක හපුතන්ත්‍රි පුතනුවන්ට ඒ දරුව දෙදෙනගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න තුනුරුවන්ගේ ආශිර්වාද රැකවරණ සැලසේවා කෙන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනාව ධර්ම දේශනාව අරමුණක්. ඒ වගේ විශේෂෙන් කල්පනා කරගන්න ඒ පවුලේ පරම්පරාගත මිය පරලෝගිය සියලු ඥාතී සාධු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත්තේවා සූපත්තේවා වහවහා සංසාර දුකින් අතමිදේවා කියල සාදු කියල ඥාතීන්ට පින් දෙන්න. තින් එහෙමනං අද දායකත්වයෙන් සම්බන්ධ වූ සුරංග හපුතන්ත්‍රී තුෂානි රණසිංහ කෙන ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරේ නැනිඩෝන් ප්‍රදේශයේ වාසය කරනේ හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් ධර්මශ්‍රවනය කර ලක්වාසී ලෝවාසී හැම දෙනාමත් නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්තේවා ඔබ හැම දෙනාට මුතුම් ධර්මාවබෝධය පිණිසම මේ ධර්මශ්‍රවන මේ පිනත් ධර්මදාන මේ පිනත් ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා කියලපි ආශිර්වාද කරන. ආකා සට්හාජ බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්කන්තු ලෝක සාසනං
ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.